සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ප්‍රඥාවෙන් අග්‍රේශ්වර වූ සතර පටිසම්භිදාලාභී ෂඩ් අභිඥාලාභී කීනාශ්‍රව නාගසේන මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මගඵල ලබන දේශනා මාලාවේ අද දවසේ සිදු කරනු ලබන දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ නොම්බර 171 කණුව දොඹගහවෙල පදිංචි ඉන්ද්‍රා දහනායක මහත්මිය, අංක 36 තෙනගල්ලන්ද මොනරාගල යන ලිපිනේ පදිංචි ශ්‍රීනාත් ශෂී, නාලනී, සරත්, බිසෝමැනිකා, පුංචි බණ්ඩා, සුනීතා, මුතුබණ්ඩා, හීම්බණ්ඩා, සෝමාවතී, ශිරෝමි, බණ්ඩාරමැනිකා, දයා රංජනී යන මහත්ම මහත්මීන් සහ බුත්තල 18 කණුවේ පදිංචි ආර්.එම්. ප්‍රේමවතී මෑණියන්, දොඹගහවෙල 35 කණුව පදිංචි ආර්.එම්. චන්ද්‍රාවතී මෑණියන්, ලීලාවතී මෑණියන්, ඒ වගේම දයානී, ලක්මාලී යන මහත්ම මහත්මීන් ඇතුළු ඒ පින්වතුන්ගේ පවුල්වල සිටින සියලු ඥාති මිත්‍රාදීන් එකතු වෙලා තමයි මේ විදිහට ධර්ම දානමය වශයෙන් පුණ්‍ය ධර්මයන් රැස් කරගන්නේ. පින්වත්නි, මගඵල ලබන මග මේ දේශනා මාලාවේදී අපි පසුගිය වැඩසටහන් වලදී කතා බහ කළා මේ බුද්ධ ශාසනය තුල ශ්‍රමණයන් වහන්සේ නමක්, එහෙම නැත්නම් භික්ෂුවකගේ තියෙන වැදගත්කම, ඒ වගේ මේ භික්ෂුව නිසා ලෝකයට වෙන යහපත, ඒ භික්ෂුව නිසා භික්ෂුව ගැන දෙවිවරු දකින්න විදිය, ශාස්ත්‍රුන් වහන්සේ දැක්ක විදිය අපි කතා බහ කළා. ඉන් අපි ඉගෙන ගත්තා මේ භික්ෂුවක් කියන එක ශාසනික වශයෙන් බොහෝ වැදගත් වෙනවා. ඒ වගේම සියලු දෙව් මිනිසුන්ට මහා යහපතක් වෙනවා ශ්‍රමණයන් වහන්සේ නමක් ලෝකයට පහළ වීමෙන් පස්සේ. මොකද මේ ශ්‍රමණයන් වහන්සේ ඇසුරු කරගෙන බොහෝ දෙනාට චිත්ත සාන්තිය සැලසෙනවා. එතකොට දැන් අපි පටන් ගන්නේ අපගේ නාගසේන මහරහතන් වහන්සේ මිලිඳු රජුරුවත් අතර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 500ක් විතර ගතවන තැන සිදු වුණ දහම් කතිකාවතක්, ධර්ම සාකච්ඡාවක අවසාන පරිච්ඡේදයේ විදිහට තියෙනවා උපමා කතා ඇසුරෙන් නාගසේන මහරහතන් වහන්සේ මේ පිළිවෙතේ යෙදෙන, එහෙම නැත්නම් නිවන් මඟ ගමන් කරන භික්ෂුවක් තුල තිබිය යුතු නොයේ ගුණාංග හරි ලස්සනට උපමා රූපකයන් යොදාගෙන පැහැදිලි කරලා දීලා තියෙනවා. එතකොට පින්වත්නි, අදින් පටන් ගන්න මේ වැඩසටහන් මාලාවේ අද සිට එකින් එක නාගසේන මහරහතන් වහන්සේ පැහැදිලි කර දුන් කාරණා තමයි අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහිදී නාගසේන මහරහතන් වහන්සේත් නොඑක ආකාරයෙන් බුද්ධ භාෂිත, ශ්‍රාවක භාෂිත උපයෝගී කරගෙන තමයි මේ කාරණේ තහවුරු කරන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන තවදුරටත් ඒ දහම් කාරණා තව බොහෝ බුද්ධ දේශනා, ඒ වගේම ශ්‍රාවකයන් වහන්සේලාගේ දේශනා ඇසුරු කරගෙන ඉදිරියට මෙම වැඩසටහන් මාලාව සිදු කරන්න. එතකොට පින්වත්නි, අපට මේ උපමා කතා ඇසුරින් තිබෙන පරිච්ඡේදය තුල ඉස්සල්ලාම මුණ ගැහෙනවා ගද්‍රබ වර්ගයේ. එතකොට ඒකේ පළවෙනි අංගයේ විදිහට සඳහන් වෙන්නේ බූරුවාගෙන් එක් අංගයක් ගැනීම ගැන ප්‍රශ්නය. එතකොට මේ මිලිඳු රජුරුව අහන නාගසේන මහරහතන් වහන්සේගෙන්, ස්වාමීනි නාගසේනයන් වහන්සේ, බූරුවාගෙන් ගත යුතු එක් අංගය කුමක්ද? එතකොට නාගසේන මහරහතන් වහන්සේ වදාරනවා, මහරජාණෙනි, බූරුවා කසල ගොඩ අසල හෝ සතරමං සන්ධියක හෝ
ගම් දොරකඩ හෝ වීපොතු රැස දැමූ තැන හෝ යම් තැනක නිදයිද ඔහු නිନ୍ଦ බහුලව නොකරයි. එසේම මහරජාණෙනි පිළිවෙතෙහි යෙදෙන භික්ෂුව විසින් තන ඇතිරියේත් කොළ ඇතිරියේත් ලී ඇඳේත් පොළොවේත් යම් තැනක සම්කඩ අතුරා නිදාගත යුත්තේය. නිନ୍ଦ බහුලව නොකළ යුත්තේය. මහරජාණෙනි බූරුවාගේ මේ එක් අංගයේ ගත යුත්තේය. එතකොට බලන්න පින්වත්නි සාමාන්‍යයෙන් බූරුවා කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් දෙනා මේ වර්ණනා කරන කෙනෙක් නෙවෙයි. හැබැයි එවැනි සතෙකුගෙන් වුණොත් ගත යුතු අංගයක් තියෙනවා. බලන්න මේ නාගසේන මහරහතන් වහන්සේ හරි ලස්සනට ඒ කාරණේ පැහැදිලි කරනවා. බූරුවා කසල ගොඩක හරි ගම් දොරක හරි වීපොතු රසක් දමපු තැනක හරි ගොඩාක් වෙලා ලගින්නේ. ගොඩාක් වෙලා නිදාගන්නේ. බොහොම පුංචි වෙලාවක් තමයි නිදාගන්නේ. එතකොට මේ ආන්ගේ වගේ මේ පිළිවෙතේ යෙදෙන භික්ෂුවත් ගොඩාක් වෙලා නිදාගන්නේ නැහැ කියනවා. නින්දේම ඇලි ගලි වාසය කරන්නේ නැහැ කියනවා. බලන්න කොළ ඇතිරියේ. එතකොට ඒ කාලේ රහතන් වහන්සේලා භික්ෂු සංඝයා කොළ ඇතිරියේ නිදාගෙන තියෙනවා. සැතපීලා තියෙනවා. ලී ඇඳේ සැතපීලා තියෙනවා. පොළොවේ සැතපීලා තියෙනවා. යම් තැනක සම්කඩ අතුරා නිදාගත යුත්තේ කියනවා. ආන් ඒ වගේ තැන්වල අල්ප වශයෙන් නිින්ද ගත කරන්න කියනවා. එතකොට බලන්න සසර දුකින් සාපලද්දෙක් වගේ මේ ශාසනයට ආපු මේ ශ්‍රමණයන් වහන්සේ භික්ෂුව මේ ගතවන සෑම මොහොතකම තමන්ගේ ජීවිතය අවසන් වෙලා යනවා කියලා දකිනවා. බුදුරජාණන් වදාරන අච්චෙන්ති කාලා තරයන්ති රත්යෝ වයෝ ගුණං අනුපුබ්බං ජහන්තිමං ඒතම් භයම් මරණේ පෙක්කමානෝ ලෝකාමිසම් පජහේ සම්තිපෙක්කාති. මේ කාලේ ඉක්මනට ගෙවිලා යනවා. රැය පහන් වෙන්නේ ජීවත් වෙන්න තියෙන කාලයත් අවසන් කරගෙන. ඒ නිසා මරණයේ අභයස බිය දකින්න කෙනා වහවහාම මේ ලෝකාමිෂය කෙරෙහි තියෙන කැමැත්ත ඇල්ම දුරු කරගන්න මහන්සි ගන්න කියනවා. එතකොට මේ බුදුවදන් අහපු පිළිවෙතේ දෙන භික්ෂුව මොකද කරන්නේ? නිදිමත අලසකම කියන මේ නිවන අවුරලා තියෙන කුසල් දහම් අවුරලා තියෙන චිත්ත සමාධිය අවුරලා තියෙන චිත්ත සමාධිය ලබා ගන්න බැරිව තියෙන මේ අකුසලේ දුරු කරනවා. එතකොට සාමාන්‍ය ලෝකයා බොහෝම සතුටින් සැපයෙන් මේ නින්දට හරිය කැමතියි. හැබැයි පිළිවෙතේ යෙදෙන භික්ෂුව දකිනවා තමන්ගේ නිවන් මගට මේක බාධාවක් කියලා. එතකොට බලන්න ලෝකේ කවුද කතා කරන්නේ මේ බුද්ධ ශාසනයෙන් බැහැරව මේ නිදිමත අලසකම ආදී මේ නීවරණයන් මේ කුසල් සිතට බාධා කරන විදිය බුද්ධ ශාසනයේ තරම් කතා බහ කරන්නේ. බලන්න බුදුරජාණන් වහන්සේගෙන් දවසක් දෙවි කෙනෙක් ඇවිල්ලා අහනවා මේක නින්දා තන්දි කියන සූත්‍රය සංයුත්ත නිකායේ සගහත වර්ගයේ තියෙන්නේ. දෙවි කෙනෙක් ඇවිල්ලා මෙන්න මෙහෙම අහනවා. නින්දා තන්දි විජම්බිකා අරති භත්ත සම්මදෝ ඒතේන නප්පකාසති අරියෝ මග්ගෝ ඉද පානිනන්ති. නිදා ගැනීමත් කම්මැලිකමත් ඇඟමැලි කැඩීමත් භාවනාවට නොඇලීමත් බත්මතයත් යන මේ දේවල් නිසා මේ ලෝකේ ඉන්න සත්වයන්ට නිවන් මඟ ප්‍රකට වෙන්නේ කියලා දෙවි කෙනෙක් කිව්වා. එතකොට දෙවියට පේනුණා මේ සත්වයන් ඔන්න නිදා ගැනීමේ ඇලී වාසය කරනවා. ඒ වගේම කම්මැලි කුසල් දහම් වඩන්න කැමති නැහැ. ඊළඟට ඇඟමැලි කඩනවා. කාය දරත තියෙනවා. කායික වෙහෙස තියෙනවා. ඒ වගේම ආරති කියන්නේ බණ භාවනාවට කුසල් දහම් වඩන්න හිත නැමෙන්නේ. ඒවට කැමති නැහැ. ඒ වගේම තමයි බත් මතය. දැන් වැඩිපුර ආහාර ගත්තම මොකද වෙන්නේ? මේ නිදිමත අලසකම තියෙනවා. කායික වෙහෙස තියෙනවා. මේවා නිසා නිවන් මඟ ප්‍රකට වෙන්නේ නැහැ කියනවා. එතකොට බුදුරජාණන් දැන් ඔන්න ලෝකේ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට බුදුරජාණන් බලන්න විසඳුමක් දෙනවා. නිදා ගැනීමත් කම්මැලිකමත් ඇඟමැලි කැඩීමත් භාවනාවට නොඇලීමත් බත්මතයත් කියන මේ හැම දෙයක්ම වීරියෙන් දුරු කළාම නිවන් මඟ ප්‍රකට වෙනවා. එහෙනම් මේ බත්මත ආදිය තියෙනවා අපිට නිවන් මඟ මේකෙන් ප්‍රකට වෙන්නේ නැහැ කියලා නිකන් ඉඳලා හරියන්නේ නැහැ. බුදුරජාණන් වදාරනවා වීරියෙන් තමයි මේක ප්‍රහාණය කරන්න තියෙන්නේ. අන්න ඒකට තමයි පුරුෂ ධෛර්යය කියන්නේ. පුරුෂ පරාක්‍රමය කියන්නේ. හිතේ හටගන්න ඒ නීවරණේ, ඒ අකුසලය
නිවන් මඟට බාධාවක් විදිහට තියෙන මේ අකුසලයේ දුරු කරන්න එයාට වීරියක් තියෙන්න ඕන. එතකොට එහෙනම් වීරියෙන්ම තමයි පින්වත්නි මේ අකුසලයේ දුරු කරන්න තියෙන්නේ. ඒ වගේම පින්වත්නි බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට මේ නීවරණේ, ඒ කියන්නේ තීන මිද්දේ කියන නීවරණේ හටගන්න විදිහ අපට දේශනා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ අංගුත්තර නිකායේ ඒකක නිපාතයේදී වදාරනවා මහණෙනි යම් දෙයකින් මේ නූපන් තීන මිද්දේ උපදිනවා නම් උපන් තීන මිද්දේ බොහෝ සෙයින් වැඩි වෙනවා නම් වඩාත් වැඩිවීමට හේතු වෙනවා නම් මහණෙනි ඒකට මේ කුසල් දහම් වල සිත නොඇලීමත් ඒ වගේම අලසකමත් ඈනුම් අරමින් අඟමැලි කැඩීමත් බත් මතයත් සිතේ හැකිලුණු බවත් තරම් එයට හේතු වෙන දෙයක් මම දකින්නේ නැහැ කියනවා. මහණෙනි හැකිලුණු සිතක් තියෙන කෙනාට නූපන් තීන මිද්දේ උපදිනවා. උපන් තීන මිද්දේ බොහෝ සෙයින් වැඩිවීමටපත් වෙනවා කියනවා. එතකොට හිත හැකිලුණොත් එහෙම මෙන්න මේ කාරණා නිසා මොනවද ඒ කාරණා? එකක් තමයි කුසල් දහම් වල හිත නොඇලීම, අරතිය. ඊළඟට අලසකම, ඈනුම් අරමින් ඇඟමැලි කැඩීම, බත් මතය, සිතේ හැකිලුණු බව. මේ කාරණා නිසා නිදිමත අලසකම හටගන්නවා. එතකොට බුදුරජාණන් වදාරනවා මහණෙනි යම් දෙයකින් මේ නූපන් තීන මිද්දේ උපදින්නේ නැත්තම් උපන් තීන මිද්දේ ප්‍රහීන වෙලා යනවා නම් මහණෙනි මේ පටන් ගැනීමේ වීරියත් දිගටම පවත්වා ගැනීමේ වීරියත් දැඩි ලෙස දියුණු කරගත් වීරියත් තරම් ඒට උපකාර වෙන දෙයක් මම දකින්නේ නැහැ කියනවා. එතකොට මේ ආරද්ධ වීරියෙන් තමයි මේ තීන මිද්දේ ඉපදුනා වූ තීන මිද්දේ දුරු කරගන්න තියෙන්නේ. එහෙනම් අපිට පැහැදිලි මේ නිවන් මඟ පුරුදු කරගන්නේ වීරියවන්ත කෙනෙක්මයි. අලස කෙනෙකුට මේ නිවන් මඟ පුරුදු කරගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද හොඳ ලොකු වීරියක් නැත්තම් ඒ නිදිමත අලසකමට යට වෙනවා. සමහරලාට ඇඟේ පතේ හොඳට හයිය හත්තේ තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. නේද? වැඩපල කරන්න ගියාම දවස් ගණන් වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි එයා බණ භාවනාවේ යෙදෙනකොට කුසල් දහම් වැඩෙනකොට එයාගේ හිත හැකිලෙනවා. නිදිමත අලසකමට වැටෙනවා. එතකොට අපිට පැහැදිලි මේ කායික ශක්තිය කියලා දෙයක්ත් තියෙනවා. මානසික ශක්තිය කියලා දෙයක්ත් තියෙනවා. අපිට කවදාවත් දැන් බාහිරින් බලලා අපිට කායික ශක්තිය කෙනෙක්ගේ බලන්න පුළුවන්. හැබැයි මානසික ශක්තිය ඒ විදිහට මයින්න බෑ. මානසික ශක්තිය තමයි හිතේ යම් නීවරණයක් කාමච්ඡන්දේ වෙන්න පුළුවන්, ව්‍යාපාදේ වෙන්න පුළුවන්, තීන මිද්දේ වෙන්න පුළුවන්, සිතේ විසිරීමක් වෙන්න පුළුවන්, සැකයක් වෙන්න පුළුවන්. මේ වගේ නොයේක් ලාමක අකුසල් හට ගන්නකොට ඒ අකුසලේ වහා බැහැර කරන්න පුළුවන් නම් ආන් ඒක තමයි මානසික ශක්තිය කියන්නේ. ආන් ඒකට තමයි වීරිය කියන්නේ. එතකොට එහෙනම් මේ පිළිවෙතේ යෙදෙන භික්ෂුව එහෙම නැත්නම් ගිහි ජීවිත ගත කරමින් මේ නිවන් මඟ පුරුදු කරන්න කැමති කෙනා වීරියෙන් යුතුව මේ තීන මිද්දේ අලසකම බැහැර කරන්න ඕනේ. හරියට බෝරුවෙක් යම් තැනක ලගිනවද එයා බොහෝ වෙලා නිදන්නේ වගේ නින්දට බොහෝ කාලයක් ගත නොකර දැන් අපි සාමාන්‍ය කෙනෙකුට සාමාන්‍ය පැවැත්ම පිණිස යම් කාලයක් නිදා ගන්න ඕන. එතකොට ඒ කාලයට අමතරව නිතරම නින්දේ ඇලි ගලි වාසය කරනවා නම් අන්න එයාට නිවන් මඟට ඒක බාධාවක්. මාර්ගඵල අවබෝධයට ඒක බාධාවක්. බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍රයේ හරිය ලස්සනට මේ තීන මිද්දේ තමන් තුළ හට ගන්නකොට ඒක කොහොමද සිහිනුවන ඒ වෙලාවේ පවත්වන්නේ කියන කාරණේ අපිට නීවරණ පබ්බතේ හම්බ වෙනවා කොයි විදිහටද සිහිය පවත්වන්නේ කියන කාරණේ. බුදුරජාණන් සිතෙන්දි වදාරනවා සන්තං වා අජ්ජත්තං තීන මිද්දං අත්තිමේ අජ්ජත්තං තීන මිද්දන්ති පජානාති. තමන් තුළ නිදිමත අලසකම හටගන්නකොට දැනගන්න කියනවා මා තුළ දැන් නිදිමත අලසකම හටගත්තා කියලා. දැන් සාමාන්‍යයෙන් අපි දන්නේ අපි බණ භාවනාවට ගිහිල්ලා ඔන්න වාඩි වෙනවා. ඔන්න විනාඩි 5ක් විතර හොඳට භාවනා කරගෙන යනවා. තව ටිකක් වෙලා යනකොට දන්නේම නැහැ අපි නිින්ද ගිහිල්ලා. සමහරවිට අපි භාවනාවේ පැයක් වාඩි වෙලා තිනවා. විනාඩි 50ක්ම කරලා තියෙන්නේ නිදාගන්න එක. එයා නැගිටලා පස්සේ පොඩි පහසුවක් දැනෙනවා හිතෙනවා භාවනාව කරගත්තා කියලා. නමුත් එයාට අඳුන ගන්න බැරි වුණා මගේ හිත නිදිමතට වැටුණා කියලා. බුදුරජාණන් වදාන බලන්න සිහිය කියන්නේ වහා අඳුන ගන්න ඕනේ. දැන් ඔන්න මන් තුළ නිදිමත අලසකමට මගේ හිත යට වුණා කියලා.
ඒ වගේම බුදුරජාණන්සේ බලන්න සතිපට්ඨාන තුළ ඒ විතරක් නෙවෙයි. බුදුරජාණන්සේ වදාරනවා අසන්තං වා අජ්ජත්තං තීන මිද්දං නත්ති මේ අජ්ජත්තං තීන මිද්දන්ති පජානාති. තමා තුළ තීන මිද්දේ නැතිකොට ඒකත් දැනගන්න කියලා. දැන් මේ සිහිය බුදුරජාණන් වහන්සේ උපමා කළේ මේ හරියට දොරටු පාලයකටනේ. දොරටු පාලයක් වගේ තමයි සිහිය කියන්නේ. එතකොට දොරටු පාලයා කරන්නේ අඳුන ගන්නවා මෙන්න මෙයා ඇතුළට ආවා මෙන්න මෙයා පිට වුණා. මෙන්න මෙයා ඇතුල් වුණා මෙන්න මෙයා පිට වුණා. එච්චර එයා කරන්නේ. එතකොට වීරියෙන් තමයි මේ හටගත් අකුසලයේ දුරු කරන්න තියෙන්නේ. හැබැයි අකුසලයේ දුරු කරන්න නම් පළමුවටම කරන්න ඕනේ ඒ අකුසලයේ අඳුන ගන්න. අකුසලයේ අඳුනගත්තේ නැත්නම් එයා දන්නේ නැහැ මේ අකුසලයේ දුරු කරන්න ඕනේ කියලා. එතකොට තමා තුළ තීන මිද්දේ තියෙනකොට තියෙනවා කියලා දැනගන්නවා. තමන් තුළ තීන මිද්දේ නැති වෙනකොට නැති වුණා කියලා දැනගන්නවා. ඒ විතර නෙවෙයි බුදුරජාණන් වහන්සේ යතාච අනුප්පන්නස්ස තීන මිද්දස්ස උප්පාදෝ හෝති තංච පජානාති. ඔන්න නූපන්නා වූ තීන මිද්දේ උපදිනකොට ආන් ඒකත් සිහිනෝනින් දැනගන්න ඔන්න මගේ තුල තීන මිද්දේ දැන් ඔන්න මේ ඉපදුනා කියලා. ඒ වගේම තමයි යතාච උප්පන්නස්ස තීන මිද්දස්ස පහනං හෝති තංච පජානාති. අපි හිතමු ඒ වගේ තීන මිද්දේ හටගත්තන් පස්සේ අපි බුදුරජාණන් වහන්සේ තීන මිද්දේ හටගත්තන් පස්සේ දුරු කරන ක්‍රම අපට පැහැදිලි කරලා දීලා තියෙනවා. ඔය පචලායන වගේ සූත්‍රවල නිදිමතක් ආවොත් කොයි විදිහටද මේක දුරු කරන්න කියලා බුදුරජාණන් වදාරනවා. එතකොට ඒ විදිහට භික්ෂුව මේ තීන මිද්දේ බැහැර කරන් පස්සේ ඒ තීන මිද්දේ නැති වුණාට පස්සේ ආන් ඒකත් දැනගන්න කියනවා. ඒ වගේම තමයි යතාච පහීනස්ස තීන මිද්දස්ස ආයතින් අනුප්පාදෝ හෝති තංච පජානාති. එතකොට මේ තීන මිද්දේ නැවත නූපදින විදිහටම දුරින්ම දුරු කරා නම් ආන් ඒකත් දැනගන්න. එතකොට බලන්න පින්වත්නි මේ නිවන් මඟ කියන්නේ මේ අභූත අදෘශ්‍ය මේ නොදැනගෙන වෙන දෙයක් නෙවෙයි. කරුණු දැනගෙන කරුණු සහිතව අවබෝධයෙන්ම වෙන දෙයක් නිවන් මඟ පුරුදු කරනවා කියන්නේ. නිවන් මඟ තුල වැඩෙනවා කියන එක දැනගෙනම කරන එක. මේක හාස්කමක්වත් අద్భుත දෙයක්වත් නෙවෙයි. යහපත් වූ ප්‍රතිපදාවක් අනුගමනය කිරීමෙන් තුලින් තමන්ගේ හිත කෙලෙසුන්ගෙන් නිදහස් වෙනවා දකින්නවා. ඒක එයා දැනගෙන වෙන දෙයක්. එතකොට තමන් තුළ තීන මිද්දේ හට ගන්නකොට ඒකත් දැනගන්නවා. තීන මිද්දේ ප්‍රහාණය වෙනකොට ඒකත් නැති වෙනකොට ඒකත් දන්නවා. නූපන් තීන මිද්දේ හට ගන්නකොට ඒකත් දන්නවා. ඉපදුන තීන මිද්දේ ප්‍රහාණය වෙනකොට ඒකත් දන්නවා. තීන මිද්දේ නැත්තටම නැති වෙලා දුරින්ම දුරු වුණාට පස්සේ ඒකත් දැනගන්නවා. ආන් ඒකට කියන සිහිය කියලා. ඒ නිසා පින්වත්නි මේ බුදුරජාණන් වදාන මේ විදිහට නිවන් මඟට බාධාවක් පිණිස පවතින මේ තීන මිද්දේ හිතින් බැහැර කරන කෙනාට තමයි මාර්ගඵල අවබෝධය ලබන්න වාසනාව ලැබෙන්නේ. දැන් අපි ඉදිරියේදී කතා කරමු සතර ඉර්ධිපාදවල. ඉර්ධිපාද ගැන බුදුරජාණන් වදාරද්දී මේ ඉර්ධිපාද භාවනාව කරන කෙනාට මූලික වශයෙන් ඇතිවෙන මානසික බාධාවන් 4ක් වදාරනවා. බුදුරජාණන් වදාරනවා ඉතිමේ ඡන්தோ නච අතිලීනෝ භවිස්සති. ඒ වගේම ඡන්ද, වීරිය, චිත්ත, විමර්ශා කියන මේ සතර ඉර්ධිපාද වලට මේ ඉර්ධිපාද 4ටම මේ හිත මේ අතිශයින්ම සැඟවීමකට යනවා. හිත හැඟ වෙනවා. හැඟවීමත් එක්ක ආර්ය සත්‍ය අවබෝධ කරන්න යම් කැමැත්තක් තිබ්බද ඒකත් හැඟ වෙලා යනවා. ඒ සැඟවිලා යනවා කියන්නේ කුසීතකමත් එක්ක ඒ ඡන්දේ තියෙනවා නම් ආන් ඒ වෙලාවේ ඒ ඡන්දේ හැඟවි යනවා. ආර්ය සත්‍ය අවබෝධ කරන්න කියන අදහස නැති වෙලා යනවා. ඊළඟට නච අතිපග්ගහිතෝ භවිස්සති. හැබැයි යම් කෙනෙක් මේ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන කියලා එයා දැඩිව ගත්තොත් එහෙම මේ කැමැත්ත ඔන්න ඊට පස්සේ මොකද කරන්නේ? ඒ දැඩිව ගැනීමත් එක්ක විසිරෙනවා. දැන් සමහර අය බණ භාවනා කරන්න ගියන් පස්සේ මම මේක කොහොම හරි කරගන්න ඕනේ කියලා එයා නැවත එක දිගට කරනවා. එයාට සමහරට චිත්ත සමාධියකට අවශ්‍ය හේතු සම්පත් ගොඩාක් අඩුයි. සමහරට එයාට සිහිනුවන පවත්වන්න පුළුවන් විනාඩි 30යි. එයා මොකද කරන්නේ? පැය 2ක් විතර ඉඳගෙන ඉන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? හිත විසිරෙන්න ගන්නවා. හිත මේ විදිහට දැඩිව අරගෙන හිත විසිරුණොත් තියෙන අවාසිය තමයි පින්වදින් නැවත බණ භාවනාවක් කරන්න බෑ. ඒකට හිත කැමති නෑ. ඒකට හිත කැමති නෑ හරියට අර මේ ආම්බම් කරන්න බැරි මීහරකෙක් වගේ. එච්චරකට හිත දැඩි වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ නච අජ්ජත්තං සංකිට්ඨෝ භවිස්සති. තමා තුලට අභ්‍යන්තරයට හැකිලෙන්න දෙන්න එපා කියනවා.
මේ කියන්නේ නිදිමත අලසකම. නිදිමත අලසකම තිබ්බොත් මොකද වෙන්නේ? ආර්ය සත්‍ය අවබෝධයට ඇති කැමැත්තක් තියෙනවද? ආර්ය සත්‍ය අවබෝධයට ඇති වීරියක් තියෙනවද? ආර්ය සත්‍ය අවබෝධයට ඇති අදිෂ්ඨානයක් තියෙනවද? ආර්ය සත්‍ය අවබෝධ කරන්න ඕනේ කියලා නුවණින් විමසීමක් තියෙනවද? ඒක අභ්‍යන්තරයට හැකිලෙනවා. ඒක ප්‍රකට වෙන්නේ නැහැ. එතකොට බලන්න අපි නොදන්නවා වුණාට මේ අපි ඉතින් බොහොම ආසාවෙන් මේ පැත්ත පෙල්ලි නිදාගෙන හිටියට අපි දන්නේ අපිට මේ දුර්ලභව වඩන්න තියෙන කුසලයක් අපිට වඩන්න තියෙන අවස්ථාව අහිමි වෙලා යනවා කියලා. බුදුරජාණන්සේ වගේම වදාරනවා නච බහිද්දා වික්කිතෝ භවිසති. ඒ වගේම තමයි හිත බාහිරට පංචකාම ගුණයන් එක්ක ඇසුරු කරගෙන බාහිරට විසිරෙනවද? එතකොටත් මේ 이르දිපාද දියුණු කරන්න තියෙන අවස්ථාව අහිමි වෙලා යනවා කියලා. එතකොට අපිට ඉදිරියේදී මේවා ගැන විස්තරාත්මකව කතා කරන්න පුළුවන්. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ 이르දිපාද ආදී යම්තාක් බෝධිපාක්ෂික ධර්මයන් තියෙනවද මේ සියල්ලම දියුණු කරන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා. මේ තීන මිද්දය කියන අකුසලයේ තමන්ගේ අපේ හිතේ යට වුණාට පස්සේ. ඒකයි මේ නාගසේන මහරහතන් වහන්සේ වදාරන්නේ බෝරුවා යම් කලක නිදනවද එයා läගලා ඉන්නේ බොහොම සුළු වෙලාවක් වගේ පිළිවෙතේ යෙදෙන භික්ෂුව. එහෙම නැත්නම් මගඵල නිවන් අවබෝධ කරන්න කැමති කෙනා අල්ප වශයෙන් නිදා ගන්න ඕනේ කියලා. බොහෝ කොට නිදාගත්තොත් එහෙම එයාට මේ නිවන් මඟ පුරුදු කරගන්න තියෙන අවස්ථාව අහිමි වෙලා යනවා කියන. බලන්න බුදුරජාණන්සේ වදාරනවා මේ ලෝකේ 5 දිනක් ඉන්නවා කියනවා අල්ප කොට නිදාගන්නේ බොහෝ කොට නිදාගන්නේ නැහැ කියනවා. බුදුරජාණන්සේ වදාරනවා මහණෙනි මේ පුරුෂයා කෙරෙහි අපේක්ෂා ඇති ස්ත්‍රිය රාත්‍රියේ බොහොම සුළු වේලාවක් නිදාගන්න කියනවා. බහුල වශයෙන් නිදිවරනවා කියනවා. ඒ වගේම තමයි ස්ත්‍රිය කෙරෙහි අපේක්ෂා ඇති පුරුෂයාත් බොහොම සුළු වේලාවක් නිදාගන්න කියනවා. බහුලකට නිදාගන්නේ නැහැ කියනවා. බහුලකට නිදිවරනවා කියනවා. ඒ වගේම වස්තුව පැහැර ගැනීමේ අපේක්ෂා ඇති සොරා රාත්‍රියට සුළු වේලාවක් නිදාගන්න කියනවා. බහුලකට නිදාගන්න. එයාට සැප නිින්දක් නැහැ. ඒ වගේම තමයි රාජ කෘත්‍යයේ යෙදුණු රජු රාත්‍රියේ සුළු වේලාවක් නිදා ගන්නවා කියනවා. ඇයි රජතුමාට බොහෝ කටයුතු තියෙනවා. ඒ නිසා බොහෝ වෙලා එයාට නිදා ගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. බලන්න මේ හැම දිනම කෙලෙස් සහිත දේවල් සඳහා තමයි නිදි වරන්නේ. ඒ වගේම මේ ලෝකේ නිදිවරන තව කෙනෙක් ඉන්නවා. ඒ තමයි කෙලෙසුන්ගෙන් නිදහස් වීමේ අපේක්ෂා ඇති භික්ෂුව රාත්‍රියේ සුළු වේලාවක් නිදා ගන්නවා. බහුලකට නිදා ගන්න නැහැ කියනවා. එතකොට පින්වත්නි බලන්න සසර දුකින් නිදහස් වෙන්න කැමති භික්ෂුව අර තමන්ගේ ජීවිතයේ පවත්වා ගන්න සිව්පසේ ලබා ගන්නවා වගේම නිදා ගැනීම කියන එකත් මේ ජීවිතේ පැවැත්ම පිණිස අල්ප වශයෙන් තමයි මේ නිදා ගැනීම සිදු කරන්නේ. බලන්න බුදුරජාණන් වහන්සේ බුද්ධ දේශනා රාශියක මේ කාරණේ අපට පැහැදිලි කරලා දෙනවා. මේ නිදිමත අලසකම කොයි විදිහටද නිවන් මාර්ගට බාධා පැමිණෙන්නේ කියලා. හරි ලස්සන සිදුවීමක් වෙනවා පින්වත්නි. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්න කාලෙක බුදුරජාණන් වහන්සේ සවස් කාලේ මොකද කරන්නේ මේ තමන් වහන්සේගේ විහාරයෙන් වැඩ ඉඳලා විහාරයෙන් භාවනාවෙන් වැඩ ඉඳලා භාවනාවෙන් නැගිටලා උපස්ථාන ශාලාවට පැමිණියා. උපස්ථාන ශාලාව කියන්නේ භික්ෂු සංඝයා එකතු වෙන තැන. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන්ගේ විහාරයේ භාවනා කරමින් ඉඳලා භාවනාවෙන් නැගිටලා උපස්ථාන ශාලාවට ආවා. ඊට පස්සේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කස්සප මහරහතන් වහන්සේ, මහා කච්චායන මහරහතන් වහන්සේ, මහා කොට්ටිත මහරහතන් වහන්සේ, මහා චුන්ද මහරහතන් වහන්සේ, මහා කප්පින මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ, රේවත මහරහතන් වහන්සේ, ආනන්ද ස්වාමීන් වහන්සේ මේ තමයි ඉස්තවිර සංඝයා විදිහට එදා සලකලා තියෙන්නේ. මේ ඉස්තවිර සංඝයා වහන්සේලාත් භාවනාවෙන් නැගිටලා ඔන්න උපස්ථාන ශාලාවට පැමිණියා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා ඒ ස්තවිර සංඝයාත් පැත්තකින් වැඩ හිටියා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මොකද කළේ? රාත්‍රී බොහෝ වෙලාවක් දැන් සවස් යාමේ අපි හිතමු 6 වගේ වෙනකොට 5 වෙනකොට උපස්ථාන ශාලාවට වැඩම කළා. මුකුත් කතා බහක් නැහැ. අපි නම් දැන් සාමාන්‍යයෙන් එහෙම කලාතුරකින් හම්බුනාන් පස්සේ කොහොමද මේ දවස්වල වැස්සයි නේද? හරි රස්නේ නේද? රටෙත් කලබල නේද? අපි එදිනෙදා දේවල් කතා බහ කරනවා. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ එකතු වුණාම දෙකක් කරන්න. එකක් තමයි ධර්මයේ කතා කරන්න. එහෙම නැත්නම් ආර්ය වූ තුෂ්ණිම්භූත භාවයෙන් ඉන්න කියනවා. කුසල් සිතක හිත පවත්වන්න කියනවා. භාවනාවක් සිදු කරන්න කියනවා.
එතකොට මොකද කරේ? බුදුරජාණන් වහන්සේ උපස්ථාන ශාලාවට වැඩම කරලා නිහඬව පළඟක් බැඳගෙන භාවනා කරන්න පටන් ගත්තා. අර වැඩම කරන ලද ස්ථවිර සංඝයාත් මොකද කරේ? නිහඬව භාවනාවෙන් කල් ගෙවුවා. එතකොට රාත්‍රී බොහෝ වෙලාවක් භාග්‍යවතුන් වහන්සේත් ස්ථවිර සංඝයාත් භාවනා කළා. ඊට පස්සේ රෑ බොහෝ වෙලාවක් ගත වුණාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මොකද කළේ? හුනස්නෙන් නැගිටලා විහාරයට පිවිසුණා. ඒ වෙලාවේ අවශේෂ ස්ථවිර භික්ෂුන් වහන්සේලාත් භාග්‍යවතුන් වහන්සේ වැඩලා නොබෝ කලකින් පස්සේ භාවනාවෙන් නැගිටලා තම තමන්ගේ විහෙරවලට වැඩම කළා. එතකොට පැවිද්දේ නවක වැඩි කාලයක් ගත නොකරපු මාර්ගඵල අවබෝධයක් ලබා නැති භික්ෂුන් වහන්සේලා ඉන්නවද? උන්වහන්සේලා උපස්ථාන ශාලාවේ නවතුණා. දැක්ක දැන් භාග්‍යවතුන් වහන්සේත් නෑ, ස්ථවිර සංඝයාත් නෑ, හොඳ වෙලාව කියලා දැන් මේ අය කතා කර ඉන්නවා. රෑ බොහෝ වෙලාවක් පාන්දර 2-3 වෙනකල් කතා කර ඉඳලා ඔන්න පාන්දර යාමේ නිදාගත්තා. සැතපුණා. එතකොට භාග්‍යවතුන් වහන්සේ එදා හිමිදිරි උදෑසනින්ම ලෝකේ දිහා බලනකොට දැක්කා මේ හිරු උදා වෙන තෙක් ගොරවමින් සැතපී සිටින අර නවක භික්ෂුන් වහන්සේලා දැක්කා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේට මහා අනුකම්පාවක් දැනුණා. සසර දුකින් නිදහස් වෙන්න ඕනේ කියලා මේ ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච මේ කුල පුත්‍රයෝ මේ හිරු නැගෙන තෙක් නිදාගනිමින් ගොරවෙමින් නිදාගෙන ඉන්නවද කියලා මේ අයට සිහිය පිහිටවන්න ඕනේ කියලා භාග්‍යවතුන් වහන්සේ කල්පනා කළා. භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ වෙහෙරෙන් පිටත් වෙලා භාග්‍යවතුන් වහන්සේ උපස්ථාන ශාලාවට පැමිණියා. ඔන්න එතකොට මේ හිටපු නවක භික්ෂුන් වහන්සේලා ඉක්මනට නැගිට්ටා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ අසා සිටිනවා, මහණෙනි සාරිපුත්තයෝ කොහෙද? ඊළඟට මොග්ගල්ලාණයෝ කොහෙද? මහා කස්සපයන් කොහෙද? මහා කච්චායනයෝ කොහෙද? මහා කොට්ටිතයෝ කොහෙද? මහා චුන්දයෝ කොහෙද? මහා කප්පිනියෝ කොහෙද? අනුරුද්ධයෝ කොහෙද? රේවතයෝ කොහෙද? ආනන්දයෝ කොහෙද කියලා මේ ස්ථවිර සංඝයා කොහෙද කියලා අසා සිටියා. එතකොට මේ නාවක භික්ෂුන් වහන්සේලා කියා හිටියා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ වැඩම කළා නොබෝ වෙලාවකින්ම ඒ ආයස්මත් මේ ස්ථවිර සංඝයාද තම තමන්ගේ විහෙරට වැඩම කළා කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ අසා සිටිනවා, මහණෙනි ස්ථවිර භික්ෂුව වැඩම කළා කියලා නවකූ ඔබ කුමක් නිසා හිරු නැගෙන තෙක් ගොරවමින් නිදාගත්තද? මහණෙනි ඔබ මේ ගැන මොකද්ද හිතන්නේ? බලන්න බුදුරජාණන් ඒකට ගැරහුවේ නැහැ. කරුණු සහිතව ධර්මයේ කියලා දීලා මේ භික්ෂුන්ට සිහිය පිහිටවුවා. ඔබ මේ ගැන මොකද හිතන්නේ? ඔන්න ඔටුනු පලන් ශාස්ත්‍රීය රජ කෙනෙක් ඉන්නවා. ඒ රජතුමා යම්තාක් යහන් සුවයේ, ස්පර්ශ සුවයේ, නිදි සුවයේ යලි යලිත් යෙදෙමින් වාසය කරනවා නම්, දිවි ඇතිතෙක් මේ රාජ්‍ය කරනවා නම්, ජනපද වාසීන්ට ප්‍රියමනාප වෙනවා නම් ඔබ එහෙම එකක් දැකලා තියෙනවද, අහලා තියෙනවද කියලා ඇහුවා. දැන් රජ කෙනෙක් ඉන්නවා, එයා හොඳට ඒකට බුදුරජාණන් මේ නිදි සැපේට කියන සෙය්‍ය සුඛං. ඊළඟට ස්පර්ශ සුඛයට දැන් අපි ඇඳේ මේ පැත්ත මේ පැත්ත පෙල්ලි ඉන්නකොට අපිට ඒ පහසත් එක්ක තියෙන සැපයක් තියෙනවා. ඒකට කියන පස්ස සුඛං. ඊළඟට නිින්ද නිසා අපිට යම් සුව පහසුවක් තියෙනවා. ඒකට කියන මිද්ද සුඛං කියලා. ඊළඟට මේ ඒ සෙය්‍ය සුඛ, පස්ස සුඛ, මිද්ද සුඛ කියන දේ ලැබෙමින් යම් රජ කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ඒ රජතුමා බහුල කොට නිින්දේ මැලී ගලී වාසය කරනවා. එතකොට බොහෝ කලක් රාජ්‍ය කරනවා කියලා. එහෙම නැත්නම් ඒ ජනපද වාසීන්ට ප්‍රියමනාප වුණා කියලා ඔබ දැකලා තියෙනවද, අහලා තියෙනවද කියලා ඇහුවා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේලා කියන නවක භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ අපි එහෙම දැකලා නැහැ කිව්වා. මැනවි මහණෙනි, ඔටුනු පලන් ශාස්ත්‍රීය රජ කෙනෙක් කැමැතිතාක් යහන් සුවයේ, ස්පර්ශ සුවයේ, නිදි සුවයේ යලි යලිත් යෙදෙමින් වාසය කරලා දිව්‍ය ඇතිතාකල් රාජ්‍ය කරනවා. ඒ වගේම ජනපද වාසීන්ට ප්‍රියමනාප වුණා කියලා මම දැකලත් නැහැ කිව්වා. ඒ වගේම බුදුරජාණන්සේ අහනවා, මහණෙනි ඔබ මේ ගැන හිතන්නේ මොකද්ද? රටවැසියෙක් වේවා, එහෙම නැත්නම් පියාසතු ධනෙ ලැබූ කෙනෙක් වේවා, සේනාපතියෙක් වේවා, ගම්නායකයෙක් වේවා, පිරිස් නායකයෙක් වේවා, ඇතිතාක් යහන් සුවය විඳිමින්, ස්පර්ශ සුවය විඳිමින්, නිදි සුවය විඳිමින් ඉඳලා ඒ තමන් පාලනය කරන ඇසුරු කරන පිරිසට ප්‍රියමනාප වුණාද?
එහෙම නැත්නම් ඒ තමන්ගේ වගකීම තනතුර දිවි ඇති තාකල් දරන්න පුළුවන් වුණාද කියලා ඇහුවා. ස්වාමීනි මම දැකලා නැහැ. අපි දැකලා නැහැ කිව්වා. ආන් සාදු සාදු මහණෙනි මමත් කවදාවත් දැකලා නැහැ කියන එවැනි ප්‍රධානියෙක් කැමැති තාක් නිදි සුවය විඳන ස්පර්ශ සුවේ ඉඳලා යහන් සුවේ විඳින්මින් ඉඳලා බොහෝ කලක් තමන්ගේ වගකීම තනතුර දැරුවා කියලා හෝ අන් අයට ප්‍රියමනාප වුණා කියලා මමත් දැක්කේ නැහැ කිව්වා. බුදුරජාණන් වහන්සේ අසා සිටින මහණෙනි ඔබ මේ ගැන මොකක්ද හිතන්නේ? යම් ශ්‍රමණයෙක් වේවා බ්‍රාහ්මණයෙක් වේවා කැමැති තාක් යහන් සුවේ විඳිමින් ස්පර්ශ සුවේ විඳිමින් ඒ වගේම නිදි සුවය ලැබමින් වාසය කරනවද? ඉන්ද්‍රියන් සංවර කරගෙන නැද්ද? භෝජනයේ අර්ථය දන්නේ නැද්ද? නිදිවැරීමේ යෙදීලා භාවනා කරන්නේ නැද්ද? කුසල ධර්මයන්හි යෙදෙන්නේ නැද්ද? රෑ පෙරයම පැසුලියම බෝධි පාක්ෂික ධර්මයන් දියුණු කිරීමේ යෙදෙන්නේ නැද්ද? ආශ්‍රව ශේ කොට අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මෙලොවදීම තම විශිෂ්ට ඥානය සාක්ෂාත් කරලා ඉන්නවා ඔබ දැකලා තියෙනද? එතකොට මේ ස්වාමීන් වහන්සේලා කියා හිටිය ස්වාමීනි අපි නම් දැකලා නැහැ කිව්වා. බුදුරජාණන් ශ්‍රාදාරණව මැනවි මහණෙනි මමත් එහෙම දැකලා නැහැ කිව්වා. එතකොට යම් භික්ෂුවක් නිදිවරාගෙන භාවනා කරන්නේ නැත්නම් ඒ වගේම ඉන්ද්‍රියන් සංවර කරගන්න නැත්නම් භෝජනීය අර්ථය දැන ගන්නේ නැත්නම් නිදිවරාගෙන භාවනා කරන්නේ නැත්නම් ඒ භික්ෂුවටත් මෙලවදීම විශිෂ්ට වූ නුවණින් යුතුව මේ ආශ්‍රවයන් ඡය කරලා අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් ලබා ගන්නවා කියන කාරණේ සිදුවෙන දෙයක් නෙවෙයි කියලා වදාලා. එතකොට පින්වත්නි අපිට පැහැදිලි වෙනවා මේ නිදිමත අලසකම කියන එක මේ විදිහට නිවන් මාර්ගට බාධා පිණිස පවතිනවා. එතකොට මාර්ගඵල අවබෝධයට කැමැති මේ බුදුසසුනේ නිවන් මඟ ගමන් කරන්න කැමැති කෙනා ඒ නිසා අප්‍රමාදීව වීරියෙන් යුතුව අකුසලයේ බැහැර කරන්න ඕනේ. විශේෂයෙන් මේ නිදිමත අලසකම අපේ තුලින් බැහැර කරන්න ඕනේ. බලන්න බුදුරජාණන් වහන්සේ කුද්දක නිකායේ මේ දේශනාව දේශනා කරන ජාගරී සූත්‍රයේ බුදුරජාණන් වදාන මහණෙනි භික්ෂුවක් නිදිවරාගෙන භාවනා කරනවා නම් සිහියෙන් ඉන්නවා නම් සිහි නුවණින් යුක්ත ඉන්නවා නම් ඔහුගේ සිතත් එකඟ නම් දහමෙන් ප්‍රමුදිතව පහන් වූ සිතින් යුතුව අවස්ථානුකූලව සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කරනවා නම් ඒ කුසල් දහම් තුල විදර්ශනා වඩනවා නම් මහණෙනි ඔය විදිහට නිදිවරා භාවනා කරන සිහියෙන් ඉන්න සිහි නුවණින් ඉන්න එකඟ සිතක් තියෙන ප්‍රමුදිත වෙච්ච සිතක් තියෙන හැම අතින්ම පහන් වූ සිතක් තියෙන අවස්ථානුකූලව කුසල් දහම් වඩන විදර්ශනා කරන භික්ෂුව මෙන්න මේ ඵල දෙකෙන් අතරින් එකක් ලබනවා කියනවා. එයා කැමති වෙන්න ඕන කියන මෙන්න මේ ප්‍රතිඵල දෙකෙන් එකට. ඒ තමයි මේ ජීවිතේම අරහත්ත්වයටපත් වීම හෝ එහෙම නැත්නම් කෙලෙස් ටිකක් ඉතුරු වුණොත් එහෙම අනාගාමී වීමයි කියනවා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ හරිය ලස්සනට ගාථාවන්ගෙන් මේ නිදිමත අලසකමේ නිවන් මඟට තියෙන බාධාව පැහැදිලි කරනවා. නිදිවරමින් භාවනා කරන මහණෙනි මේ අසන්න. බලන්න කොච්චර අනුකම්පාවක් ශාස්ත්‍රඥ වහන්සේ තිබිලා තියෙනවද මේ ශ්‍රාවකයන් වහන්සේලා කෙරෙහි. යම් කෙනෙක් නිදාගෙන ඉන්නවා නම් දැන් ඉතින් ඒ අය අවදි වෙන්න. නිදාගෙන ඉන්නවට වඩා හොඳයි නිදි වැරීමමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. නිදිවරමින් භාවනා කරන කෙනාට කිසි බයක් ඇති වෙන්නේ එයාට දුගති බයක් නැහැ. එතකොට මේ නින්දත් එක්ක පින්වති නොයේක් තව අවශේෂ අකුසල් අපි තුල හටගන්න පුළුවන්. එතකොට ඒ නිසා බුදුරජාණන් වදානවා නිදිවරා භාවනා කරන කෙනාට කිසිම බයක් හටගන්නේ නැහැ කියනවා. යම් කෙනෙක් නිදිවරමින් භාවනා කරනවා නම් සිහියෙන්ුත් හොඳ නුවණිනුත් යුක්ත නම් ඔහුගේ සිතත් එකඟ නම් ප්‍රමුදිත නම් හැම අතින්ම පහන් වූ සිතින් යුක්ත නම් අන්නේ භික්ෂුව අවස්ථානුකූලව මේ පටිච්ච සමුප්පාදයේ ධර්මයේ මනාකොට විමසනවා. එකඟ සිත් ඇති ඔහු තමයි මේ මෝහය නැමැති අන්ධකාරයෙන් නසා දමන්නේ. එතකොට බලන්න මේ නිදිමත අලසකම ආදී තියෙනකොට හිත ප්‍රමුදිත නැහැ. කුසල් දහම් හිතේ රඳින්නේ. ඒ හැම කුසලයක්ම අභ්‍යන්තරයට සැඟවිලා ගිහිල්ලා. නිදිමත කියන්නේ. නිදිමත කියන්නේ බුදුරජාණන්සේ වදාරන්නේ ජීවිතේ වඳ බවක් කියලා. වඳයි ඒ කාලේ දියුණු වෙලා යන්නේ. බුදුරජාණන් සදාන්නේ ඒ නිසා ඒකාන්තයෙන්ම නිදිවරා භාවනා කරමින්
භාවනා කරන කෙනෙක්ම ඇසුරු කරන්න. මොකද අපි දැන් නිින්දේම ඇලී ගලී වාසය කරන කෙනෙක් ඇසුරු කරොත් කාලයක් ඇද්දී අපිත් නිින්දට හුරු වෙනවා. හැබැයි අපිට කෙනෙක් පේනොත් එහෙම නිදි වරාගෙන භාවනා කරනවා අපිටත් වීරියක් ඇති වෙනවා. අපිත් මෙහෙම කරන්න ඕනේ කියලා. කෙලෙස් තවන වීරිය ඇති තැනට සුදුසු නුවණ ඇති ධානලාභී භික්ෂුව ජාති ජරාවන්ට හේතු වෙන බැඳීම් සිඳ බිඳ දමනවා. මේ ජීවිතයේම ඒ අමා නිවන සාක්ෂාත් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඉතින් එහෙනම් පින්වත්නි මේ නිවන් මඟ අවුරන ප්‍රධාන අකුසලයක් තමයි නිදිමත අලසකම කියන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ චේතෝ කිල කියන සූත්‍රයේදී වදාරනවා මේ හිතක මේ විනිබන්ධන පහක් තියෙනවා. ඒ විනිබන්ධනයකට හිත බැඳුනට පස්සේ තියෙන අවාසිය තමයි එයාට මේ අකුසල් දුරු කරලා කුසල් දියුණු කරන්න හිත නැමෙන්නේ. ඒ වගේම තමයි නිතරම වීරිය වඩන්න හිත නැමෙන්නේ නැහැ. ඒ වගේම තමයි එයාට කුසල් දහම් තුල හිත නිතර පවත්වන්න හිත නැමෙන්නේ නැහැ කියනවා. දැන් අපිට චේතෝ කියලා සූත්‍රයේදී බුදුරජාණන්සේ වදාරනවා හිතක ඇනෙන උල් තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේව සැක කරනවා, ධර්ම රත්නය සැක කරනවා, ශ්‍රාවක සංඝ රත්නය සැක කරනවා. ඒ වගේම නිවන් දකින්නා වැඩපිළිවෙල සැක කරනවා. ඒ වගේම ඉන්න සබ්‍රහ්මචාරීන් වහන්සේලාත් එක්ක ගැටුණු සිතින් ඉන්නවා. මේවා නිවන් මඟ පුරුදු කරන කෙනෙක්ගේ හිතේ ඇනෙන උලක් වගේ කියනවා. ඒ වගේම විනිබන්ධන පහක් තියෙනවා. හිත බැඳිලා තියෙන කාරණා පහක් තියෙනවා. ඒ තමයි කාමයන් කෙරෙහි හිත බැඳිලා තියෙනවා. ඊළඟට තමන්ගේ කය කෙරෙහි හිත බැඳිලා තියෙනවා. සමහර අය කයට හරි කැමතිනේ. නේද? මේ කය කෙරෙහි විශාල බැඳීමක් තියෙනවා අපි හැමෝගෙම. නේද? ඒකයි බුදුරජාණන් වදාරන්නේ නිවන් මඟ පුරුදු කරන කෙනා කාය ජීවිත ආසාවන් අතහැරලා නිවන් මඟ පුරුදු කරන්න ඕනේ කියලා. නැත්තම් පොඩ්ඩක් සීතල එනකොට කැමති නෑ, රස්නේ එනකොට කැමති නෑ, පින්න එනකොට බය වෙනවා. ආහාර පොඩ්ඩක් අඩු වෙනකොට බය වෙනවා. මොකක් වෙයිද දන්නේ? අසනීප වෙයිද දන්නෙත් නෑ. දැන් හොඳටම කෙට්ටු වෙලා මේ වගේ අපි මේ කයත් එක්ක තියෙන ලොකු බන්ධනයක්. එතකොට ඒක මේ අකුසල් නිතරම වීරිය පවත්වන්න, අකුසල් දුරු කරන්න, කුසල් දහම් වඩන්න බාධාවක්. ඊළඟට රූපය කෙරෙහි ඒ වගේ බැඳීමක් තියෙනවනේ. බාහිර අපේ ගෙවල් දොරවල් වෙන්න පුළුවන්, ඉඩ කඩම් වෙන්න පුළුවන්, බිරිඳ ස්වාමියා වෙන්න පුළුවන්. ඒ බාහිර රූප කෙරෙහි බැඳීමක් තියෙනවා. ආන් ඒකත් විනිබන්ධනයක් කියනවා. ඒ වගේම තමයි නිදිමත අලසකමට හිත බැඳිලා තියෙනවනම් බුදුරජාණන් වදාන්න බලන්න ලස්සනට මහණෙනි භික්ෂුවක් ඉන්න හොඳ හැටි බඩකට පිරෙනකල් වළඳනවා. ඊට පස්සේ ඇඳ පුටුවල පෙරලීගෙන ඉන්න සැපේට අහු වෙලා එහාට මෙහාට පෙරලි හාන්සි වෙන සැපේට අහු වෙලා නිින්දෙන් ලැබෙන සැපේට අහු වෙලා වාසය කරනවා. එතකොට බලන්න පින්වත්නි මේ ඒ විදිහට දැන් ඒකයි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ තේරගාතාවේදී ඔබ අහලා ඇති. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාරනවා මේ 4-5 පිටක් වළඳන්න කුසේ ඉඩ තියාගෙන වළඳන්න කියන. බඩ පිරෙනකල්ම ආහාර ගන්න එපා කියන. ඒකල ඒ අඩුව පිරෙන්න වතුර ටිකක් බොන්න කියන. අපි සීමාව තීරණය කරන්නේ අපේ බඩකට පිරෙනකල්ම අපි කෑම කන්න ඕනේ. මුද්දට හොයලා බලන්න වැඩිපුර ආහාර ගත්තන් පස්සේ පහසුවෙන්ම නිදිමත ගතිය එනවා. බත් මතේ තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ බොහෝකට ප්‍රශංසා කරන්නේ එක වේලක් ආහාරයට ගන්න. දැන් ස්වාමීන් වහන්සේලා උදේවරුවේ විතරනේ ආහාරයට ගන්න. එතකොට දවල් 12න් ඒ ආහාර ගැනීම නැවතුම් පස්සේ හවස් කාලේ වෙනකොට ඒ ආහාර දිරවලා ගියාන් පස්සේ හවස් වෙලා වෙනකොට හරි පහසුයි. ඇඟට සැහැල්ලුයි. දැන් වැරදිලා හරි බලන්න භික්ෂු සංඝයාට හවසක් දානේ ගන්න තිබ්බනම් එහෙම හවස් කාලෙත් මේ වෙහෙස මේ ආහාර දිරවන්න ගන්න වෙහෙසක් තියෙනවා. ඒක කුසල් දහම් වඩන කෙනෙකුට බාධාවක්. බුදුරජාණන් වදාරන ඒ නිසා මේ නිදි ස්පර්ශ සැපේ එහෙම නැත්නම් යහන් සැපේ නිදි සැපේ ලැබමින් ඒ පැත්තට පෙරලි මේ පැත්තට පෙරපෙරලි නින්දේම ඇලි ගලි වාසය කරනවද එහෙමුණොත් භික්ෂුවකට වරදින් මිදෙන්න හිත නැමෙන්නේ කියන. බහුල කොට නින්දේම ඇලි ගලි වාසය කරන භික්ෂුවට තමන්ගේ යම් අකුසලයක් තියෙනවද ඒකෙන් නිදහසෙන් හිත නැමෙන්නේ. මෙයාට තියෙන විනිබන්ධනයක්. ඊළඟට කියනවා අකුසල් දුරු කරලා කුසල් දියුණු කරන්න හිත නැමෙන්නේ. හැමතිස්සෙම වීරියෙන් යුතුව වාසය කරන්න
හිත නැමෙන්නේ කියනවා. ඉතින් වරදෙන් මිදෙන්න ඔහුගේ හිත නැමෙන්නේ නැත්තේ යමක් නිසාද? අකුසල් දුරු කරලා කුසල් දිනු කරන්න ඔහුගේ හිත නැමෙන්නේ නැත්තේ යමක් නිසාද? නිතරම වීරිය වඩන්න ඔහුගේ හිත නැමෙන්නේ නැත්තේ යමක් නිසාද? ඒ තමයි හොඳට වළඳලා පෙරලි නිදිය ගන්න තියෙන ආසාව නම් වූ බන්ධනේ. ඒ නිසා මේ භික්ෂුව යම් විදියකට සම්පූර්ණයෙන්ම මේ අකුසලයේ මේ බාධාව මේ බන්ධනය දුරු කළොත් තමයි ඒ භික්ෂුවට මේ මත්ෙහි කුසල් දහම් වඩන්න අවස්ථාව ලැබෙන්නේ. එතකොට නාගසේන මහරහතන් වහන්සේ මේ නිසා තමයි වදාරන්නේ බෝරුවා යම් තැනක සුළු වෙලාවක් නිදා ගන්නවා වගේ භික්ෂුවත් බොහෝ වෙලාවක් නිදා ගන්නෑ කියන. බලන්න බුදුරජාණන් වහන්සේ වදාරන මේක කොච්චර බාධාව පිණිස පවතිනවද කියලා. මහණෙනි, දැන් මේ ලීයෙන් කළ කොට්ට භාවිතා කරන නිසා ලිච්ඡවීන් ශිල්ප ශාස්ත්‍ර හැදෑරීමේදී ප්‍රමාද වෙන්නේ නැහැ කියනවා. බුද්ධ කාලයේ විශාලා මහනුවර පාලනය කරපු මේ වජ්ජි රාජ්‍යයේ මේ හරි බලවත් ලිච්ඡවීන්. එතකොට මේ ලිච්ඡවීන් මේ ශිල්ප සතර හදාරද්දී නිදා ගන්න යනකොට ඒගොල්ලෝ ලී කොට්ට කියන භාවිතා කළේ. ඒ නිසා ඔවුන් ප්‍රමාදී වෙන්නේ නැහැ කියන හරිම වීරියවන්තයි කියනවා. ඒ නිසා මගදී අජාසත් රජතුමාට ඔවුන් ආක්‍රමණය කරන්න සිදුරක් හොයාගන්න බෑ කියනවා. අජාසත් රජතුමා කිහිප වතාවම වජ්ජි රාජ්‍ය ආක්‍රමණය කරන්න කල්පනා කළා. හැබැයි වජ්ජීන්ගේ තියෙන සමගිය සහ එකමුතු බව සහ වීරියවන්ත බව නිසා ඒක කරගන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ මහණෙනි, හැබැයි අනාගත කාලේ ඔය ලිච්ඡවීන් සිව්මැලි වෙනවා, මෘදු මොලොක් අත්පය ඇති වෙනවා. එතකොට ඔවුන් හොඳ පුළුන් යෙදූ කොට සුමුදු යහන්වල හිරු උදාවන තුරුම හොඳට නිදා ගන්නවා. එතකොට මගදී අජාසත් රජතුමා ඉතා පහසුවෙන් ඔවුන් ආක්‍රමණය කරනවා. ඒ රජතුමාට ආක්‍රමණය කරන්න සිදුරක් ඔවුන් ලබා දෙනවා කියනවා. මහණෙනි, අන්න ඒ වගේ තමයි දැන් කාලේ ලීයෙන් කළ කොට්ට භාවිතා කරන නිසා භික්ෂූන් කෙලෙස් දුරු කිරීමේ වීරියේ දැරීමේ ප්‍රමාද වෙන්නේ නැහැ කියන. එතකොට බුද්ධ කාලේ භික්ෂූන් මේ විදිහට තමයි ලී කොට්ට භාවිතා කරලා තියෙන්නේ. වීරියවන්තයි. ඒ නිසා පාපී වූ මාරයට වුන් ආක්‍රමණය කිරීමට අවශ්‍ය සිදුරක් ලැබෙන්නේ අරමුණක් ලැබෙන්නේ කියනවා. මහණෙනි, අනාගත කාලේ භික්ෂූන් මොකද කරන්නේ? සිව්මැලි වෙනවා. මුදු මොලොක් අත්පය ඇති වෙනවා. එතකොට වුන් හොඳ පුළුන් කොට්ටේ යෙදූ සුමුදු යහන් වල හිරු උදාවන තුරු හොඳට නිදා ගන්නවා කියනවා. එතකොට පාපී වූ මාරයා ඔවුන් ආක්‍රමණය කරන්න සිදුරක් ලබා ගන්නවා කියනවා. ඒ නිසා මහණෙනි, මෙන්න මේ විදිහට හික්මෙන්න කියනවා. අපි නම් ලී වලින් කළ කොට්ට තමයි පාවිච්චි කරන්නේ. කෙලෙස් දුරු කිරීමේ යුක්ත වෙලා අප්‍රමාදීව වීරියවන්ත වෙනවා කියලා ඔන්න ඔය විදිහට හික්මෙන්න කියනවා. ඒ නිසා පින්වත්නි, ඇත්තටම අපි මේ දේශනා මාලාවේ විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ බුද්ධ කාලේ දහමට දිවි පුදා නිවන් අවබෝධය කරන්න වීරියගත් භික්ෂූන්ගේ ගුණ සම්පත් ගැන අපි කතා කරන්නේ. වර්තමානයේ මේවා කොහොමද කියලා හිතලා අද ඉන්න සංඝයාත් එක්ක අමනාප අහිතකම් හදාගන්න එපා. මොකද අපි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ ගියේ පිරිසක්. එතකොට මේ පිරිසක් විදිහට සංඝයා කෙනෙහි හිත පහදවා ගන්නකොට දැන් මේ ගුණ සම්පත් ගැන අපි විශේෂයෙන් කතා කරන්නේ ඒකයි. සංඝයා කෙරෙහි හිත පහදවා ගන්න. එතකොට එදා බුද්ධ කාලයේ තිබ්බ පරිසරය සහ අද පරිසරය හාත්පසින් වෙනස්. අද එහෙම කරන්න ගියොත් ඒක විහිළුවක්. අපි කායික වශයෙන් හරිම දුර්වලයි. එහෙම කරන්න පුළුවන් අය ඉන්න. පුළුවන් අය කරන්න ඕනේ. හැබැයි ඒක අපිට හැමතැනදීම දකින්න නෑ. එතකොට විශේෂයෙන් ගිහි පින්වතුන් කල්පනාකාරී වෙන්න ඕනේ. බුද්ධ කාලේ මෙහෙම කරනනම් ඇයි අපිට බැරි මේ වර්තමානයේ කියලා සංඝයා කෙරෙහි අපහදින්න යන්න එපා. මොකද එහෙම බලනොනම් බුද්ධ කාලේ හිටපු ගිහි උපාසක උපාසිකාවන් වගේ නෙවෙයි අද කාලේ ඉන්න උපාසක උපාසිකාවන්. අහසට පොළොව වගේ. අද ඒක කරන්න බෑ. මහා පින්වන්ත උදවිය. සසරේ රැස් කළ පින් ඇති උදවිය තමයි මේ විදිහට මේ උතුම් මාර්ගාංගයන් දියුණු කරගෙන නිවන් අවබෝධය කරා ගිහින් තියෙන්නේ. එතකොට වර්තමානයේ මේ දහම් කාරණා ඉගෙන ගන්න අපි පළමු කොට හිත පහදවා ගන්න ඕනේ. මාර්ගඵල අවබෝධයක් ලබන්න කැමති කෙනා මේ අංගය දියුණු කරන්න ඕනේ. මේ ගුණ සම්පත් දියුණු කරන්න ඕනේ කියලා ඒකෙරි හිත පහදවා ගන්න ඕනේ. ඊළඟට අපි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ ගියාද යම් ආර්ය ශ්‍රාවක සංඝ රත්නේ ආන්ගේ සංඝයා කෙරෙහි හිත පහදවා ගන්න ඕනේ. මෙච්චර ගුණ සම්පත් වලින් පිරිච්ච පිරිසක්නේ අපි සරණ ගියේ කියලා හිත පහදවා ගන්න ඕනේ.
ඊට පස්සේ අපිට පුළුවන් විදිහට මේ ගුණධර්ම අපි තුල දියුණු කරගන්න මහන්සි ගන්න ඕනේ. ආන් ඒක තමයි මේ දේශනා මාලාවේ අවසාන ප්‍රතිඵලය විය යුත්තේ. ඉතින් ඒ නිසා පින්වත්නි අද දවසේ අපි කතා කළේ බෝරුවාගෙන් ගත යුතු එක් අංගය පිළිබඳව නාගසේන මහරහතන් වහන්සේ හරිය ලස්සනට පැහැදිලි කරලා තිබ්බා. ආන් ඒ කාරණේ බුද්ධ දේශනා අනුසාරයෙන් තමයි අද අපි මේ විදිහට පැහැදිලි කරගත්තේ. ඉතින් අදට નિયમિત කාලය අවසන් වෙද්දී ඉදිරි වැඩසටහන් වලදී තවදුරටත් මේ නාගසේන මහරහතන් වහන්සේ විස්මිත ප්‍රඥාවෙන් යුතුව පැහැදිලි කරන ලද දහම් කාරණා ඉගෙන ගන්න අදහසින් අද අපි වැඩසටහන නිමාවට පත් කරනවා. ඉතින් අපි පුණ්‍යානුමෝදනා කරමු විශේෂයෙන් අද දවසේ මෙම වැඩසටහන සඳහා දායකත්වයේ දරූ සියලු දෙනාට පළමු කොට අනුමෝදන් කරනවා පින් කැමැති සියලු දෙවියන්ට. සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂ වර්ණ සැප බල අධිපති භාවයෙන් වැඩෙත්වා. ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. රැස්කලා වූ සීල පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රදාන මහමෙවුනා වාසී මහා සංඝරුවනට ගෞතම බුදුසසුනේ පිළිවෙත් පුරනා මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ස්වාමීන් වහන්සේලාට සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස්කලා වූ සීල පුණ්‍ය ධර්මයන් අද දවසේ විකාශන දායකත්වයේ දරූ පින්වත් සියලු දෙනා නමින් මිය පරලොව ගොස් සිටින ජෝන් සිඤ්ඤෝ ආත්තාට වසර 16කට පෙර මිය පරලොව ගිය පොඩි මෙනිකේ කිරියම්මාට වසර 12කට පෙර මිය පරලොව ගිය අශෝක බණ්ඩා මාමාට වසර 20කට පෙර මිය පරලොව ගිය ජයතුංග ලොකු තාත්තාට කිතුල්ගල බිබිලෝය යන ලිපිනේ පදිංචිව සිට මිය පරලොව ගිය ආච්චි අම්මාට සීයාට බුද්ධික කාලිංග චේතන විහඟ යන දරු මුණුපුරන්ටත් ප්‍රේමදාස මහතා ඇතුළු ඒ පින්වත් සියලු දෙනා නමින් මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාගේ පරලෝ ජීවිත සුවපත් වෙත්වා සැපවත් වෙත්වා සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ විකාශන දායකත්වයේ දරන 171 කණුව දොඹගහවෙල පදිංචි ඉන්ද්‍රා දහනායක මහත්මියට අංක 36 තෙනගල් ලන්ද මොනරාගල යන ලිපිනේ පදිංචි ශ්‍රීනාත් ශෂී නාලනී සරත් බිසෝමැනිකා පුංචි බණ්ඩා සුනීතා මුතු බණ්ඩා හීම් බණ්ඩා සෝමාවතී ශිරෝමී බණ්ඩාරමැනිකා දයාරංජනී යන මහත්ම මහත්මීන්ටත් බුත්තල 18 කණුවේ පදිංචි ආර්.එම්. ප්‍රේමවතී මෑණියන් දොඹගහවල 35 කණුව පදිංචි ආර්.එම්. චන්ද්‍රාවතී ලීලාවතී මෑණියන් ඒ වගේම දයානී ලක්මාලී යන මහත්මීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සදෙව් බිනර සනු සඳු හිමාද්‍යා පියුමි ප්‍රවීණා කියන දූ දරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඒ පින්වතුන්ගේ පවුල් වල සිටින සියලු දූ දරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සුජීවත්ව සිටින දෙමාපියන්ටත් ඉන්ද්‍රා දහනායක මහත්මියගේ ස්වාමි පුරුෂයා ඇතුළු පවුලේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු සම්පත් ලබත්වා. මේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථකත්වයට පත් වෙත්වා. මේ සියලු දෙනාට මේ ධර්ම දාණයෙන් ලත් පිණින් නිරන්තරයෙන් කල්යාණ මිත්‍ර ඇසුර ලැබීමට සද්ධර්ම ශ්‍රවණය සිදු කිරීමට ඒ වගේම නිවන් මඟ පුරුදු කරගන්න අකුසල් බැහැර කරන්න කුසල් දියුණු කරන්න වාසනාව ලැබේවා. ගෞතම බුදුසසුනේ සසර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.